ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකින්න වෘත්තීය සමිති අකුරට වැඩ ආරම්භයි. වරායේ අයිතිය 100% ශ්‍රී ලංකාව සතු කර ගන්න අතුරු අරගලයේ අත් නොහරින බව වෘත්තීය සමිති වලින් අනතුරු ඇඟවීමක්. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා රටට අහිමි වන්නේ ඩොලර් විෂබර ඇමති කියයි. නැගෙනහිර පර්යන්තය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණය සහ දැනුම අප සතුයි. ඉංජිනේරු සේවා වෘත්තීය වේදීන් පවසයි. ජාතික සම්පත් ආරක්ෂා කිරීමට වත්මන් රජයේ පෙනී සිටින බව ඇමති නාමල් අවධාරණය කරයි. පැහැදිලි අපි කියන අපි ආණ්ඩුවක් විදියට පෞද්ගලිකවත් ජාතික සම්පත් රකින්න අපි ඉන්නේ. කොවිඩ් එන්නත් කරන වැඩසටහන ආරම්භයි. සමාරම්භක උත්සවය කොළඹ IDH රෝහලේදී. පළමු එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික්‍රම මහතාට. එන්නත් ලබා දීමේ කටයුතු ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක්. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා රෝහලේ සිට කියයි. ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත ලබා දෙන්න ඇමති GL පීරිස්ගෙන් ඉල්ලීමක්. බස් එක ඇතුළේ ඉඳගෙන තල්ලු කරන්න එපා. එළියට බහින්න පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර රේඳුනිල් කියයි. බස් එක ඇතුළේ ඉඳගෙන බස් එක තල්ලු කරන්න හදනවට වැඩිය සැබෑ විදිහට ආණ්ඩුවේ ඉන්න මධ්‍යස්ථ මතධාරීන්ට එළියට එන්න පුළුවන් නම් හොඳයි කියන කාරණේ මේ අවස්ථාවේ කියනවා. ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% කොටස් ඉන්දිය ආයෝජකයෙකුට ලබා දීමට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිතිය විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දහවල් 12 සිට ආරම්භ කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට 49% කොටස් ලබා දීමට රජය ගෙන ඇති තීරණය මේ වන විට රට තුළ දැඩි ආందోලනයක් නිර්මාණය කර තිබෙනවා. වරාය වෘත්තීය සමිතිය සියල්ල ඒකාබද්ධව රජය ගෙන ඇති මෙම තීරණයට සිය දැඩි විරෝධය පළ කරන අතර ඊට මහා සංඝරත්නය, දේශපාලකයන්, ස්වේච්ඡා සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් හා විවිධ වෘත්ති නියෝජනය කරන වෘත්තීය සමිති රැසක දායකත්වය මේ වන විටත් ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද සිය ස්ථාවරයන් ප්‍රකාශ කරමින් පවසන්නේ නැගෙනහිර ජැටිය විදේශීය රටකට ලබා නොදෙන නමුත් එය සංවර්ධනය කිරීම සඳහා ආයෝජනයක් පමණක් සිදු කරන බවයි. වරාය වෘත්තීය සමිතිය සහ මෙම අරගලයට එක්ව සිටින කණ්ඩායම් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ අදානි සමාගමට මෙහි ආයෝජනය කිරීමට ඉඩ ලබා නොදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට එම සංවර්ධන කටයුතු සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙසයි. සිය යෝජනාව මෙන්ම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් මෙන්ම රජයේ යෝජනාවට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිතිය ඒකාබද්ධව අද මධ්‍යහන 12 සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමේ පළමු පියවර තබනු ලැබුවා. ඒ වරාය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වමින් අකුරට වැඩ කිරීම ආරම්භ කිරීමත් සමගින් අපේ වරාය ජනපතිතුමනේ දුන් පොරොන්දු ඉටු කරන්න දුන් පොරොන්දු ඉටු කරන්න දුන් පොරොන්දු ඉටු කරන්න දුන් පොරොන්දු ඉටු කරන්න කොනන්නට වරාය කොනන්නට වරාය මම හිතනවා මේ රට ගැන හිතන නායකයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ අපේ හඬ ඇහෙන්න ඕන. ඒ වගේම එතුමාගෙන් අපි ඉල්ලන්නේ අපි වෙනුවෙන් මේ මැදිහත් වීම කරන්න. අතීතයේ ඉඳන් මේ රට වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරපු දේවල් අපි දන්නවා. මේ වෙලාවේ මේ අවසන් දවස සෞන්දර්ය කැබිනට් පේපර් එක යනවා. අද අපි මේ වරායේ කොයි වෙලේකවත් හෙල්ඩ් අප් කරන්න කැමති නැහැ. මේ අපේ අම්මා මේකේ අකුරට වැඩ කරලා එහෙම නැත්නම් ස්ට්‍රයික් කරලා මේකේ වැඩ කඩාකප්පල් කරලා මේකේ ආර්ථිකය විනාශ කරන්න අපි කැමති නැහැ. හැබැයි නැගෙනහිර පර්යන්තය කියන්නේ ඊට වඩා ආර්ථික දේහයට ශක්තියක් වෙන එක. ඒ නිසා ඒ වෙනුවෙන් අපිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. ආණ්ඩුව මේකට කැමති කරවා ගැනීම සඳහා අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට අපි එළඹෙනවා. අපිට ඒකට යන්න ඉඩ තියන්න එපා කියලායි අපි කියන්නේ. 3-2 බලතල තියෙනවා. විධායක ජනාධිපති බලතල තියෙනවා. අපි කියන්නේ ඒවා පාවිච්චි කරලා මේ අපේ පර්යන්තය අපිට ඉදිරි කරලා දෙන්න කියලා. අපි ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් මේ මතේ ඉන්නවා. 100% ශ්‍රී ලංකා වරාය අධිකාරියට නැගෙනහිර පර්යන්තය අයිති කර දීම සඳහා වූ සංවිධාන 267 අපට සෞන්ද වෙනකොට සක්‍රීය දායකත්වයක් දක්වනවා. සඳුදා වෙනකොට අපිට මේ ආණ්ඩුව විසින් පිළිතුරක් ලබා නොදුන්නොත්
දුන්නොත් අපි මේ රට පුරාම මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්න අපිත් එක්ක එකඟතාවයකට සංවිධාන කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මෙතරම් විශාල ජනමතයක් තියදී මේ නිශ්චිත වරාය විකිණීමේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙතරම් ජනතා විරෝධයක් තියදී මොකද්ද මේ ආණ්ඩුව ඉන්දියාවට බය ගැහි මේ කරන්න හදන විකටම කියලා ප්‍රශ්න කරනවා. ඒ නිසා වෘත්ති සමිති සියල්ල මේ අරගලත් එක්ක ඉන්නවා. මේ රටේ ජනතාව මේ අරගලත් එක්ක ඉන්නවා. කොටින්ම පොහොට්ටුවට ඡන්දේ පාවිච්චි කරපු ජනතාව පවා අද බහුතරයක් දෙනා මේකට එරෙහිව ඉන්නවා. ඒ නිසා ආණ්ඩුවට දැන් සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුව උදකලා වෙලා තියෙනවා. ආණ්ඩුව නෙමෙයි මේක ඉදිරිපත් කරන ජනාධිපතිවරයා උදකලා වෙලා තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා මේක අකුල ගන්න කියලා. මේතරම් විරෝධයක් ගොඩනගදී ජනාධිපතිවරයා දන්නේ නැති විදියට නෑ. මේක පැහැදිලිව ජනාධිපතිවරයා යෝජනාවක්. මේක ඉන්දියාවත් එක්ක එකඟතාවයත් එක්ක ආපු යෝජනාවක්. ඒ නිසා මේකට එරෙහිව අපි මැදිහත් යුතුයි. අපි ඒ වගේම කියනවා මේ භූදේශපාලනික තර්ජනය කියන එක උඩ අපි නැගිනිර ජැටි දෙනවන හෙට ඇවිල්ලා ඉන්දියාව කිව්වොත් එහෙම ඉන්දියන් හමුදාව මේකට පස්සන්න ඕන කියලා අපිට ඒකටත් එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඉන්දියාවට නැගිනිර ජැටි දුන්නාන් පස්සේ ත්‍රිකුණාමලයට ඇමරිකාව විල්ලු ත්‍රිකුණාමල වරයි. ඉතින් අපිට ඒකටත් එකඟ වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ රටේ මේ කියන ස්වාධිපත්‍ය රට රකින්නවා කියන එක දේශප්‍රේමී කෝ? පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශ්වභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පළ කළේ මෙවන් අදහසක්. වරාය වෘත්තීය සමිතිය අකුරට වැඩ කරනවා. හැබැයි මේ අකුරට වැඩ කිරීම එහෙම නැත්නම් වැඩ වර්ජනය කිරීමෙන් වෙන්නේ මේ රටට ලැබෙන්න තියෙන ඩොලර් එකක්. එහෙම නැත්නම් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන මාවත එහෙම් පිටින්ම ඒක අවහිර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. කියාණ්ඩුව හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට විකුණලා දානකොට කැබිනට් පත්‍රිකාත් නැහැ, පාර්ලිමේන්තු අනුමැතියකුත් නැහැ, රටට ඇහුම්කන් දුන්නෙත් නැහැ. කතා කරන අයට දෙකේ පොල්ලෙන් බෙල්ලට දෙකයි ඔලුවට දෙකයි දීලා කඳුළු ගෑස් ටික ගහලා වතුර ටික පොවලා හිරේ දැම්මා. හැබැයි අපේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී. අපි අහුම්කන් දීලා සුබවාදී වැඩපිළිවෙලකට තමයි ඉදිරියට අපි යන්නේ. දේශපාලන වේදිකාව තුළ මෙන්ම විවිධ පාර්ශවයන් නැගෙනහිර ජැටියේ අර්බුදය පිළිබඳව අදත් අදහස් පළ කළා. ගහෙන් වැටුණු මිනිහට ගුණා එන්න කතාවේ ආදර්ශය තමයි අපි මේ දකින්නට සූදානම් වෙන්නේ. කොරෝනා ප්‍රශ්නය මත කොරෝනා උවදුර නිසා අපි ගහෙන් වැටිලා ඉන්නවා. නැගෙනහිර ජැටිය තමයි ගුණා බවට පත් වෙන්නේ. අපිට අනීද ඒ තත්ත්වය ටිකෙන් ටික අපිට දකින්න ලැබෙනවා. මේ නැගෙනහිර ජැටිය පිළිබඳ සිද්ධිය දුරදක්නා නුවණින් යුතුව ඍජු ලෙස රජය නිසි විසඳුම නොදුන්නොත් එයින් අමාරු වැටෙන්නේ ආණ්ඩුව නෙවෙයි මේ රටේ සාමාන්‍ය ජනතාව. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉදි කරලා අවසන් කරනවා කියන එක තමයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තිබෙන්නේ. අපි පෙනී හිටින්නේ ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන්. වගේම අපි විශ්වාස කරනවා මේ ඊටාම සමීපව අධ්‍යයනය කරපු අය හැටියට වරාය අධිකාරියට මෙය සම්පූර්ණ කිරීමේ හැකියාව තිබෙනවා. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය මුළුමනින්ම හදලා අවසන් කරලා මේ මහාංගු සම්පත මේක දෙවියන් අපට ලබා දීපු තෑග්ගක්. දැන් ඉන්දියානු ආදානි සමාගමට 149කුත් ලංකා රජයට අපිට 151කුත් වශයෙන් මේක දැන් මොකද්ද එකක් කරන්න යනවලු. හැබැයි ඒ කරන එක විකුණනවත් නෙමෙයිලු. බදු දෙනවත් නෙමෙයිලු. මොකද්ද වෙන නටමගලක් කරනවලු. මේ රටේ කෑලි එක රටවල් වලට සමාගම් වලට එක වචන දාලා පවරන්න විකුණන්න බදු දෙන්න පාලකින්ට අයිතියක් නැහැ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණය සහ දැනුම මෙරට ඉංජිනේරුවන් සතුව පවතින බව ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමය පවසනවා. ඒ අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් මේ නැගෙනහිර පර්යන්තය එක්ක සමගාමීව ඉන්දියාවේ තවත් වරායක් ඉදිවීම පැවතුණා. දැන් ඒකේ වැඩ කටයුතු නිම වෙලා තියෙන්නේ. තවම ඒක ඔපරේට් වෙන්න පටන් ගන්න නැහැ. ඒ වරායේ නම තමයි විසින්ජන් වරාය. විසින්ජන් ඉන්ටර්නැෂනල් පෝර්ට් එක. ඒකේ විශේෂත්වය තමයි මේ විසින්ජන් වරාය සංවර්ධනය කරන්නේ ඉන්දියානු සමාගමක්. ඒ සමාගමේ නම තමයි අදානි සමාගම. එතකොට පහුගිය දවස්වල කොළඹ වරායේ මේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්නත් කොටස් 49ක් 149ක් කොටස් ගන්නත් සූදානම් වෙලා තියෙනවා කියලා ඉදිරිපත් වෙච්ච සමාගමත් මේකම තමයි. එතකොට මේ අදානි සමාගම ඉන්දියාවේ මේ වරාය සංවර්ධනය කරනකොට ඊට සමාන්තරව මෙහෙට මේ වරායත් මිලදී ගන්න තමයි උත්සාහ කරන්නේ. දැනටත් මේ ලංකාවේ වරාය 24 වෙනි තැන. එතකොට ECT එකේ පළමුවෙනි අදියර ඉවර කරේ සම්පූර්ණ ලංකාවේ ඉංජිනේරුවෝ. එතකොට තුන්වෙනි අදියර 2026 ඉවර කරන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. දැනටම ඩොලර් මිලියන 65ක් වෙන් කරලා තියෙන්නේ ඉක්විප්මන්ට් ගේන්න. දැනට බාගෙට හදපු එක වැඩ කරන්න පටන් ගත්තොත් එහෙම වසරකට ඩොලර් මිලියන 50ක් උපයන්න පුළුවන්. අපේ තාක්ෂණය ලෝක පරිමාණයෙන් තරඟ කරන්න පුළුවන් ඉංජිනේරුවෝ ඉන්නේ. එතකොට ඒ ගැන කිසිම කුකුසක් තියාගන්න දෙයක් නැහැ. මේක නිශ්චිතවම කරන්න පුළුවන්. වරායේ සේවකයෝ කියනවා ආණ්ඩුවට මේක කරගෙන යන්න බැරි නම් අමාත්‍යාංශයට මේක කරන්න බැරි නම් ඒගොල්ලෝ හිතනවා නම් ගොඩාක්ම නෙගටිව් විදියට මේක අපිට කරන්න බෑ අපි මේක බදු දෙන්න ඕන ඇත්ත කතාව ඒක නෙවෙයි. එහෙම හිතනවා නම් ඒකට මොකක් හරි තර්කයක් තියෙනවා නම් ඉංජිනේරුවන්ට දෙන්න සේවකයන්ට දෙන්න මෙතෙක් කල් කරගෙන ආවා වගේම කරගෙන යාවි කිසිම ප්‍රශ්නයක් නැහැ.
ජාතික සම්පත් ආරක්ෂා කිරීමට වත්මන් රජය එකහෙලා පෙනී සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එය අද කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. වරාය කොහොමත් විකුණන්නේ නැහැ අපි. සහ අපි ගේනවා නම් ගේන්නේ ආයෝජනයක්. ඒ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගනීවි. මම හිතන්නේ දේශපාලනික වශයෙන් මේ කාරණේ බලනවට වඩා මේ කාරණේ බලන්න ඕනේ මේ රටේ අනාගතය සහ ජාතිකත්වය පිළිබඳව. පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමත් ආණ්ඩුවත් විජාතීයකරණයට විරුද්ධයි. ඒ පිළිබඳව අපි එදා පෙනී සිටියා. ඒක දේශපාලනයේ දිහා බලලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඕනෑම කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න. ගෞරවතර මහා සංඝරත්නයට අපි අහුම්කම් දෙන්න ඕනේ. වෘත්තීය සමිතියට අපි අහුම්කම් දෙන්න. මොකද වෘත්තීය සමිතිය කේන්ද්‍ර කරකට ආණ්ඩුවක් ගොඩනගපු අපි. මොකද අපි දැක්කනේ එක්සත් ජාතික පක්ෂයෙන් හම්බන්තොට වරාය විකුණන වෘත්තීය සමිතියට ගහලා එළවපු විදිය. උද්ඝෝෂණ කරන්න දුන්නේ නැහනේ. එදා අන්තිම උද්ඝෝෂණ වලට අපිනේ ගියේ. අපිනේ හිරෙත් ගියේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න. එදා ජාතික සම්පත් විකුණනකොට පාටි දාපු අය තමයි දැන් මේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න කතා කරන්නේ. ඒ හින්දා පැහැදිලි අපි කියනවා අපි ආණ්ඩුවක් විදියට පෞද්ගලිකවත් ජාතික සම්පත් රකින්න අපි ඉන්නේ. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා තීරණ හේතුවෙන් මේ වන විට ආණ්ඩුව ඇතුළත බෙදීමක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ නැගෙනහිර ජැටිය වල ජනාධිපතිවරයා දක්වන හිතුවක්කාරී ක්‍රියාපිළිවෙත නිසා ආණ්ඩුව ඇතුළේ දැන් මත දෙකක් තීරු දෙකක් කණ්ඩායම් දෙකක් නිර්මාණය වෙමින් ආණ්ඩුව දෙදරන්න පටන් අරගෙන තියෙනවා කියන එක අපිට පේනවා. බබාවත් බේරගෙන, ආච්චිවත් බේරගෙන, අම්මවත් බේරගෙන, කිරියම්මවත් බේරගෙන මේක කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි බොරුවට ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනම ආණ්ඩුව විවේචනය කරනවට වැඩිය බස් එකේ ඇතුලේ ඉඳගෙන බස් එක තල්ලු කරන්න හදනවට වැඩිය මේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරාදීමේ තක්කඩි ගණදෙනුව වෙනුවෙන් සැබෑ විදිහට ආණ්ඩුවේ ඉන්න මධ්‍යස්ථ මතධාරීන්ට එළියට එන්න පුළුවන් නම් හොඳයි කියන කාරණේ මේ අවස්ථාවේදී කියනවා. ඉතින් අන්න ඒ වගේ අපිට පොඩි සැකයක් ඇති වෙනවා. පාස්කු ප්‍රහාරයට හා සම්බන්ධව ඒ සිද්ධ වෙච්ච මහා කුමන්ත්‍රණයේ පිටිපස කුමන්ත්‍රණය තුල තියෙන මහා රහස් හෙලිකල නොහැකි රහස් දන්න යම් රටවල් වලට මේ ආණ්ඩුව යම් ආකාරයෙන් අපේ රටේ ජාතික දේවල් ජාතික සම්පත් වලින් කප්පම් ගෙවනවාද කියන සැකය දැන් අපිට මතුවලා තියෙනවා. ඉන්දියාවේ තිබෙන මේ අදානී සමාගමේ අදානී වොච් කියලා තියෙන වෙබ් අඩවිය පළ කරලා තිබෙනවා. ලංකාවේ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරපු ඒ වරාය වෘත්තීය සමිති වෙන්න පුළුවන්, ආගමික නායකයන් වෙන්න පුළුවන්. සියලු දෙනාගේම ආණ්ඩුවට විරෝධතා එල්ල වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා වෙන දවස්වලට ජනාධිපති මන්දිරයට අඬ ගහලා ආගමික නායකයන්ට කතා කරන්නේ. අද ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකතු වෙලා ආගමික නායකයෝ ඉන්න තැනට යන තත්ත්වෙට මේ උද්ඝෝෂණය පත් වෙලා තිබෙනවා. එතුමන්ලාව සංසුන් කරන්නේ කොහොමද? ඒ ආගමික නායකයන්ව නිහඬ කරන්නේ කොහොමද කියන එක තමයි දැන් ආණ්ඩුවේ සැලැස්ම බවට පත් වෙලා තිබෙන්නේ. ඉන්දියා රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට හිමි වූ කොවිෂීල්ඩ් එන්නත ලබා දීමේ සමාරම්භ උත්සවය අද පෙරවරුවේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණා. එහි ප්‍රථම එන්නත ලබා දුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා. පක්ෂ මැතිතුමත් ඉන්දිය අගමැති නරේන්ද්‍ර සිං මෝදි අග්‍රාමාත්‍යතුමත් අතර තිබෙන සුවද සම්බන්ධතාවය සනිටුහන් කරමින් ඉන්දිය ඔක්ස්ෆර්ඩ් ආයතනයෙන් පරීක්ෂණ කර සොයා ගන්නා ලද
ඇස්ට්‍රාසෙනීකා නැත්තම් කොවිසීල් කියන එන්නත ඉන්දිය රජය විසින් මිලදීගෙන ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලක්ෂ 5ක එන්නත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන බව කලින් දැනුම් දුන්නා. ඒ අනුව තමයි ඊයේ දිනේදී මෙම එන්නත් ප්‍රමාණය ශ්‍රී ලංකාවට ඉන්දිය ගුවන් යානයක් මසින් රැගෙන එනු ලැබුවේ. ඒ එන්නත් ප්‍රමාණය ඊයේ රැගෙන ආවන් පස්සේ අද දිනේ පටන් ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ කටයුතු කරනු ලබන අයවලුන්ට මෙන්නත් ලබා දීමට කටයුතු කරනු ලබනවා. ඒ අනුව තමයි අද දිනේදී ප්‍රථම එන්නත්කරණය IDH රෝහලේදී ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊට සමගාමීකව ශ්‍රී ලංකා යුද හමුදාවේ එන්නත්කරණය කිරීම මේ අවස්ථාවේදී මේ ස්ථානයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානතම රෝහල හැටියට සැලකෙන මේ නාරාහිම්පිට අපගේ ප්‍රධාන රෝහලේ ආරම්භ කරනු ලැබුවා. මේ සමගම අපගේ පනාගොඩ යුද හමුදා රෝහලෙත් මෙම එන්නත්කරණය ආරම්භ කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ මෙන්නත ලබා දීම සඳහා ඉදිරිපෙළ කටයුතු කරපු සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉදිරිපෙළ කටයුතු කරන්නන්, ඒ වගේම ත්‍රිවිධ හමුදාව, යුද නාවික ගුවන් හමුදාව, පොලිසිය මේ ආදී වශයෙන් ඉදිරිපෙළ කටයුතු කරන්නන් තමයි මේ එන්නත ලබා දීමට ප්‍රථම අධීරෙද්දී කටයුතු කරන ලබන්නේ. හෙට දින සිට මේ වැඩි කිරීමට බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා යුද හමුදාව වෙනන් රෝහල් සියලුම රෝහල් වල අපි මේ ආකාරයෙන් තෝරාගත් රෝහල් වල අපි එන්නත්කරණය කරනු ලබනවා. කොළඹ ජාතික රෝහල ඇතුළු බස්නාහිර පළාතේ තවත් ප්‍රධාන රෝහල් 5කදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබා දීම අද සිදු කෙරුණා. හෙට දිනේ සිට සෙසු පළාත්වල මෙම එන්නත් කරන වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතයි. මේ අතර කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. තමන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් පළමු එන්නත් කරන වැඩසටහනට සහභාගී වීමට නොහැකි වුවත් මෙම එන්නත් කරන වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය එම මාධ්‍ය නිවේදනයෙන් දන්වා තිබුණා. කොවිඩ් ආසාදිත සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රතිකාර කටයුතු සඳහා කොළඹ IDH රෝහලට මාරු කර එවා තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රතිකාර කටයුතු සඳහා IDH රෝහලට මාරු කර එවා තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රතිකාර කටයුතු සඳහා පළමුව ඇතුළත් කෙරුණේ හෙක්කඩුවේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි. රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සිය Facebook ගිණුමේ සටහනක් තබමින් බිමල් ජයකොඩි මහතා මේ බව සඳහන් කර තිබුණා. ඊයේ උදැසන PCR පරීක්ෂණයක් සඳහා යොමු වූ බවත් එහිදී තමා ආසාදිත බවට තහවුරු බවත් ඔහු සිය Facebook සටහනේ දක්වා තිබෙනවා. තමාට වෛරසය ආසාදනය වී ඇතැයි සිතන දින සිට කිසිදු කලා කටයුත්තක් සඳහා සහභාගී නොවූ බවත් එම කාලය තුළ තමා හමු වූ පුද්ගලයින්ට මේ පිළිබඳ දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් දන්වා තිබෙනවා. ගල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. එසේම ඊයේ දින තහවුරු වූ ආසාදිතයින් අතර කරාපිටිය රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරන වෛද්‍යවරයෙකුද ඇතුළත්. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය බිලි ගමගේ මහතාගේ පුද්ගලික ලේකම්වරයාටද COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ආණ්ඩුකාරවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඊයේ දින මෙරටින් COVID-19 මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ එඬේනමුල්ල, කොළඹ 6, කොළඹ 13, නිට්ටඹුව, ගල්ඇල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මියගිය පිරිස අතර බන්ධනාගාර රැඳවියෙකුද වනවා. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගියා. මේ අතර හැටන් ප්‍රදේශීය පාසල්වලට අද දින සිසුන්ගේ පැමිණීමේ අඩුවක් පවතින බව විදුහල්පතිවරුන් පවසනවා. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ යටතේ පාලනය වන ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සිසුන් 9 දෙනෙකුට සහ එම පාසලේ ගුරුවරුන් 2 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් යලි දැනුම් දෙනතුරු පාසල తాවකාලිකව වසා දමන ලෙසට සෞඛ්‍ය අංශ කළ දැනුම් දීමත් සමග ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය වසා දමා ඇති බවයි එම විද්‍යාලයේ උපවිදුහල්පති සංකර් මණිවන්නන් මහතා කියා සිටියේ. ළමුන් 1481කින් සහ ආචාර්ය මණ්ඩලයේ සමාජිකයින් 81 දෙනෙකුකින් සමන්විත හැටන් ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය සම්පූර්ණයෙන්ම විෂ බීජ හරණය කර අඹගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ උපදෙස් මත පාසල යළිත් විවෘත කිරීමට පියවර ගන්නා බව එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඊයේ දින මෙරටින් COVID-19 නව රෝගීන් 892 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුද්ගලයන් 852 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. හඳුනාගත් ආසාදිතයින් අතුරින් ඊයේ දිනත් වැඩිම පිරිස වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 298ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 309 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. මෙරට පාසල්වල ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට තම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. අධ්‍යාපන ඇමති හැටියට මම අපේ ලලිත් වීරතුංග මැතිතුමාට යෝජනාවක් කරනවා. දැන් එන්නත ඊයේ ආවනේ ලංකාවට ගුරුවරුන්ට පාසල්වල. ඒ මොකද ළමයින් සමග දිනපතා ගැටෙන පිරිසක් අපේ ගුරුවරු පන්ති පවත්වනවා. ඉතින් එම නිසා ඒ එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමුඛත්වයක් අපේ ගුරුවරුන්ට ලබා දීම ඉතාමත් සුදුසුයි සාධාරණයි කියන නිර්දේශය මම අධ්‍යාපන ඇමති හැටියට රජයට කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක අපි කළ යුතු දෙයක්. මම හිතනවා ඒක ඉතාමත් සාධාරණ ඉල්ලීමක් කියලා. මේ සම්පූර්ණ වැඩපිළිවෙල අධ්‍යාපනයේ කඩා වැටෙන්නට ඉඩ නොදී COVID-19 නිසා සෑම දෙයක්ම වසා දාන්නේ නැතිව සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් නිරන්තරයෙන් අනුගමනය කරමින් වැඩපිළිවෙලක් අනුව පාසල් විවෘත කිරීම අත්‍යවශ්‍යයි කියන මතය තමයි දෙමව්පියන්ගේ දරුවන්ගේ විශාල උවමනාවක් තියෙනවා. කොවිඩ් වර්ධන එන්නත මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලින්ටත් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව පොළොන්නරුව දිස්ත්‍රික් හෝටල් සංගම් නියෝජිතින් පවසනවා. ඒ පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් රජයට අවශ්‍ය මුදල් වලට ඉදිරිපත් වුණේ අපි. එතකොට දැන් ඇවිල්ලා කියන අපිට කොවිඩ් සහතිකයක් ගන්න කියලා. ඇත්තටම අපිට කොවිඩ් සහතිකයක් ගන්න බෑ. තරුපන්තිය හෝටල් නෙමෙයි අපි සුළුවා මධ්‍යපන්ති හෝටල් ටිකක් තමයි පොළොන්නරුවේ විශේෂයෙන්ම තියෙන්නේ. දැන් මේ රටට ගෙන්නලා තියෙන එන්නත මේක ඉක්මනින් ලබා දෙන්න ඕන හෝටල් වල අයට හා විදේශිකයන් පැමිණෙන විදේශිකයන් අයට. සංචාරකයේ ව්‍යාපාරීට කිසිම කෙනෙකුට මේ වෙනකොට ජීවත් වෙන්න විදියක් නැහැ. හැබැයි මේ කොවිඩ් එකත් එක්ක සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරනකොට මේකේ සුදුසුකම් හිටපු මිනිස්සු කවුරු ඉතුරු වෙන්නේ නැහැ. එක්කෝ මේ මිනිස්සු මැරෙනවා. එහෙම නැත්නම් ආතතිය ඇදිලා වෙන ලෙඩ රෝග ඇදෙනවා. ඉතින් මං අතිගරු ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙන්නේ නැතුව මං හිතන්නේ මේ ප්‍රශ්නේ කාටවත් මේව කරන්න පුළුවන් වෙයි කියලා. දැන් ඊයේ පෙරේදත් ලංකාවට විදේශිකයෝ ගෙන්නුවා. ඉතින් ඒක තරුපන්තිය හෝටල් වලට විතරක් මේක ගෙනල්ලා හරියන්නේ නැහැ. අපි කොහොමද ජීවත් වෙන්නේ? අපේ මේ 166 දෙනෙකුගේ 100ට එකක් සංචාරක සංවර්ධනාධිකාරී ගන්නවා. ඊට අමතරව බදු එවැනි ගොඩාක් දේවල් මේ හෝටල් හිමියන් රජයට ගෙවනවා. අපේ රටේ අතිගරු ජනාධිපතිතුමා මේ මුඛ ආවරණයක් බැඳගෙන ගම සමග පිළිසඳර කීකේ එතුමා පාරට බෑලා. ජනතාව ලක්ෂ ගාණක් ඉදිරියට දහස් ගාණක් ඉදිරියට එතුමා එනවා මේ කොවිඩ් තත්ත්වය තියාගෙන. මේ ටයි දාගත්තු මේ උසස් නිලධාරීවරු, අධ්‍යක්ෂකවරු, සභාපතිවරු කොතෙක් නම් ඉන්නවද සංචාරක සංවර්ධනාධිකාරී? කිසිම පුද්ගලයෙක් අපිට මූණට මේ පේන්නේ දකින්න නැහැ. ඉතින් රටේ අපේ රටේ අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් නම් මුඛ ආවරණයක් බැඳගෙන ගමින් ගමට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න. එයි මේ සංචාරක සංවර්ධනාධිකාරිය අපේ මුදලින් ඒගොල්ලෝ පඩිනඩි බේරගෙන ජීවත් වෙන කට්ටියට ඇයි අපි ඉදිරියට එන්න බැරි? මේ මහපාරේ තියලා ඒගොල්ලෝ ප්‍රශ්න විසඳනවා නම් අපිත් මේ මහපාරේ ඉස්සරහට එන්න ලෑස්ති. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසත්තා ඥාන පූජාව නාරහෙන් පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාන පූජාව නාරහෙන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මෙම තෙසැත්තෑ ඥාන පූජාව පැවැත්වුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයින් හා බැතිමතුන් පිරිසක් මෙම ආශිර්වාදාත්මක වැඩසටහනට එක්ව සිටියා. නාරහෙන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ද මෙහිදී තෙසැත්තෑ ඥාන පූජාවේ නිමිත්ත පැහැදිලි කරනු ලැබුවා. ජයවර්ධන මහත්තයා ආයෙත් මහක පඩයක් ගත්තේ පළවෙනි පාන තිබ්බේ මෙතනයි. ජයග්‍රහණය කළේ මෙතනින්. බෝම්බ ගැහුවෙත් මෙතෙන්ටයි. මා ලොකු දන කුවේරේ ඉඳගෙන ආනවා. දැන් පම්පරට බෝම්බ ගහලා තිබෙනවා දැන් යන්න පුළුවන් බලන්නවත්. එහෙමයි කතා කරන්නේ. නමුත්
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා එදා ඒ කාලේ අභයාරාමයේ බෝම්බ ගහලා තිබෙනවා කියලා පිජාම සරපන් ඇඳගෙන ඇවිල්ලා තමයි එතුමා අපිත් එක්ක පිළිසඳර කතා කරලා මෙයානේ නමුත් මං හිතනවා එදා කිසිම පොලිසිය කෙනෙක් මෙතෙන්ට ආවේ නැහැ වෙන ජනනායකයෙක් මෙතෙන්ට ආවේ නැහැ ආවේ මෙතුමා පමණයි මේකයි තත්ත්වය. මේ අතර බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගරුගඩත්තේ ඥානසාර හිමියන්ද එහිදී අනුශාසනාවක් කරනු ලැබුවා. මුල දෙසට මිසදිටු නසාලියු සත වෙත දායාවෙනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව කැබිති ගොල්ලෑව කණුගහවෙව ගම්මානය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භ උත්සවය පසුගියදා පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාව යටතේ පසුගිය දෙසැම්බර් මාස 30 වන දින කැපිතිගොල්ලෑව කණුගහව ප්‍රදේශයේදී පැවති වැඩසටහනේදී ජනතාව විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව කණුගහව ගම්මානයේ ප්‍රජාස්ථාන ප්‍රතිසංස්කරණය සහ නිවාස ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාව විසින් සිදු කරන බවට ප්‍රකාශ කළා. මෙම ගම්මානයේ ඇති පවුල් 304ක පමණ ජීවත් වන 942ක් පමණ වූ ගම්වැසියන් විසින් ඉදිරිපත් කරන ලද අවශ්‍යතාවයන්ට අනුව කණුගහවැව අභිනවාරාම විහාරස්ථානයේ කණුගහවැව විද්‍යාලය සහ ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන පවුල් සඳහා නිවාස ඉදිකර දීම ඇතුළු ව්‍යාපෘති රැසක් ගුවන් හමුදාව විසින් සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙම ආදර්ශ ගම්මානයේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරමින් ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් කණුගහවැව ප්‍රාථමික පාසලේ ගුරු නිවාසයට මුල්ගල් තැබීම, අභිනවාරාම විහාරස්ථානයේ ගන්ටාර කුළුණ සඳහා මුල්ගල් තැබීම සහ පළමු අධීර යටතේ නිවාස 10ක ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීම ඊයේ දින සිදු කෙරුණා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ කණුගහවැව ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දුන්නා. ඒකට විශේෂ හේතුවක් වුණේ 2021 වසර ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය හා සමගාමීව අපි මේ ප්‍රජා සත්කාරය සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් පොසිටිව් මිනිට් විශේෂාංකය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත වන ව්‍යවසායකයන් තම කර්මාන්තයේදී මුහුණ පා ඇති මත්ස්‍ය ටැංකිවල ජල පිරිපහදුව සම්බන්ධයෙන් වන ගැටලුවට විසඳුමක් වශයෙන් ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානවල සිටින මාළු පැටවුන් ඇතුළත් ජල ටැංකි පිරිසිදු කිරීමේ ස්වභාවික පිරිසිදු පද්ධතියක් නිර්මාණය කිරීමට පොළොන්නරුව වැවේතැන්නේ පදිංචි ජීවන්ත බමුණුගේ මහතා සමත්ව තිබෙනවා. එම නව මත්ස්‍ය ටැංකි පිරිසිදු කිරීමේ පිරිපහදු පද්ධතිය එළිදැක්වීමේ වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම පිරිපහදු පද්ධතිය හරහා මත්ස්‍ය ජල ටැංකි වසර 2ක පමණ කාලයක් යනතුරු පිරිසිදු කිරීමකින් තොරව පවත්වාගෙන යා හැකි බව මෙම නිර්මාණය සිදු කළ ජීවන්ත බමුණුගේ මහතා සඳහන් කළා. මත්ස්‍ය නිෂ්පාදකයන්ට මේක දුපහලක් වෙන්නේ නිරෝග භාවය අඩු වෙන යන්නේ. ඒ වගේ පිරිසිදු මාළුවා ඉන්නවා. ගැලුම්කරුවා ආපුවාම ඔහු සුරක්ෂිතව බලලා අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ මාළුවාගේ ස්වභාවය අපිට දැන් මේ මිල තීරණය කරන්න පුළුවන් වෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. යුද හමුදාව විසින් මුල්ලියාවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී භාවිතයට නුසුදුසු කාලතුවක්කු පතුරුම් තොගයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් නවකම්පුර සඳමාන නැමැති කාන්තාව විසින් වෙනත් නිවසක සඟවා තිබූ රන් භාණ්ඩ තොගයක් කොළඹ උතුර කොට්ටාස මද්‍රව්‍ය ඒකකයේ විසින් සොයාගෙන තිබෙනවා. සොයාගනු ලැබූ රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ. පදවිය රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ කළුවර දැවජාවාරමක් වැටලීමට මඩුකන්ද පොලිස් විශේෂකාර බලකාය සමත් වී තිබෙනවා. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කැවිතිගොල්ලෑව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathnews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.